හරි පුතේ ලියාගමු බහු පරිශීලක නේද අපි දැන් ලියන්නේ බහු පරිශීලක මෙහෙයුම් පද්ධතිය යටතේ ඕගොල්ලෝ ලියාගත්තා නේද බොහෝ පරිශීලකයන්ට එකවර පරිගණක යන්ත්‍රයක් වෙත ප්‍රවේශ වී කටයුතු කිරීමට පහසුකම් සලසන මෙහෙයුම් පද්ධතියක් බහු පරිශීලක මෙහෙයුම් පද්ධතියක් වේ. ඊට පස්සේ මේන් ෆ්‍රේම් නැත්නම් මහා පරිගණක ඕනම් පුතේ වරණට ලියා ගන්න මේන් ෆ්‍රේම් කියලා. අපි කතා කරා මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් ගැන. මහා පරිගණක එහෙම නැත්නම් මේන් ෆ්‍රේම් වැනි එකවර පරිශීලකයින් විශාල ප්‍රමාණයකට කටයුතු කළ හැකි පරිගණක යන්ත්‍රවලට බහු පරිශීලක මෙහෙයුම් පද්ධති ස්ථාපනය කරනු ලැබේ. උදාහරණ ලියා ගන්න පුතේ. ලියන්නම් උදාහරණේ Windows Server. ඒ කියන්නේ මම අර ඉස්සෙල්ලා පෙන්නුවා වගේ සර්වර් එක මැද තියෙනවා. සර්වර් එකට කනෙක්ට් වෙලා බොහෝ පරිශීලකයන්ට කටයුතු කරන්න පුළුවන්. එතකොට මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් වල තමයි මේ මල්ටි යූසර් කියන OS භාවිතා වෙන්නේ. හරි. ඊළඟ එක මල්ටි ටාස්කින්. ඒ කියන්නේ බහුකාර්ය මෙහෙයුම් පද්ධති.
කලින් එකේ එක්සාම්පල් එක කිව්වේ පුතේ Windows server කියන එකද? හරි මේ තියෙන්නේ. මේ දෙවෙනි එකේ එක්සාම්පල් එක මේ තියෙන්නේ Windows server. ලියා ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ලියා ගන්න පුතේ. ඊට කලින් එක. ඊට කලින් එකේ එක MS DOS. MS DOS. MS DOS කියන්නේ පුතේ ඕගොල්ලෝ ලියුව පළවෙනි එක. ඒ කියන්නේ single user එකට අදාළ උදාහරණය ලියා ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නා ලියා ගන්න. Windows server කියලා කියන්නේ දෙවෙනි එක. multi user එකට අදාළ උදාහරණය. MS DOS හරි නේද? හරි. ඒ දෙකම ඉවර කට්ටිය ලියා ගන්න අපේ තුන්වෙනි එක ඒක තමයි මල්ටිටාස්කින් නැත්නම් බහුකාර්ය මෙහෙයුම් පද්ධතිය. බහුකාර්ය මෙහෙයුම් පද්ධතිය. බහුකාර්ය මෙහෙයුම් පද්ධතිය ඒක යටතේ අපි ලියාගමු පුතේ. ලියා ගන්න එකවර කාර්ය කිහිපයක් එකවර කාර්ය කිහිපයක් සිදු කළ හැකි මෙහෙයුම් පද්ධති. මෙහෙයුම් පද්ධති බහුකාර්ය මෙහෙයුම් පද්ධති වේ. ආයි කිව්වොත් එකවර කාර්ය කිහිපයක් සිදු කළ හැකි මෙහෙයුම් පද්ධති බහුකාර්ය මෙහෙයුම් පද්ධති වේ. හරි ඊළඟට ඒකේ උදාහරණයක් ලියා ගන්න පුතේ. Windows 7 Windows 8 Windows 7 Windows 8 ඕවා අයිති. මේවා උදාහරණ විදිහට අයිති. හරි. ඔක්කොම ලියාගත්ත නේද? මෙතන Windows 7 Windows 8. හරි. එතකොට ඒ අපි කතා කරේ මල්ටිටාස්කින් නැත්නම් බහුකාර්ය මෙහෙයුම් පද්ධති ගැන. එතකොට ඕකේදී ඔයගොල්ලෝ පොතේ ලියන්න ඕනේ අමතර දෙයක් විදිහට මතක තියාගන්න. අර මං පෙන්නපු විදිහට ටාස්ක් මැනේජර් එකට ගිහිල්ලා ඕගොල්ලන්ට බලන්න පුළුවන් CPU එක පාවිච්චි වෙන ආකාරය කොහොමද කියලා සහ background processors වල run වෙන background processors මොනවද, open වෙලා තියෙන apps මොනවද, ඊට පස්සේ තව මොනවද අපි බැලුවේ Wi-Fi network වලට අදාළ විස්තර ඒ වගේ විස්තර බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු ඊළඟ එකට. ඒක තමයි තත්ත්‍ය කාල මෙහෙයුම් පද්ධති පුතේ. ඊළඟ පොයින්ට් එක තත්ත්‍ය කාල මෙහෙයුම් පද්ධති. real time තත්ත්‍ය කාල මෙහෙයුම් පද්ධති. තත්ත්‍ය කාල මෙහෙයුම් පද්ධති.
හරි. ඒක යටතේ ලියා ගන්න. ආදාන ලබා දුන් විගසම ආදාන ලබා දුන් විගසම විගසම මෙන්න මේක තමයි ඒකේ වැදගත් වචනේ. විගසම කිසිදු ප්‍රමාදයකින් තොරව. ඒ කියන්නේ අපි මොකක් හරි පින් නම්බර් එක නම් ඉන් කර විගසම අපිට අනිත් පැත්තට අවුට්පුට් එකක් ලැබෙනවා. ආදාන ලබා දුන් විගසම කිසිදු ප්‍රමාදයකින් තොරව ප්‍රතිදාන ලබා දෙන මෙහෙයුම් පද්ධතියකි. මේවා ස්වයංක්‍රීයව පාලනය වේ. තව එකක් ලියාගන්න පුතේ මට ඉස්සෙල්ලා කියන්න අමතක වුණා. මේ තත්ත්ව කාල OS නැත්නම් තත්ත්ව කාල මෙහෙයුම් පද්ධති කියන ඒවා මොකක් හරි සුවිශේෂී කාර්යයක් කරන්න තමයි සකස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි අපේ කම්පියුටර් එක ගත්තොත් ඒකෙන් අපිට එක වැඩක් විතර නෙවෙයි වැඩ අපි ඒ රාශියක් කරගන්න ඕනේ. හැබැයි මේ තත්ත්ව කාල OS තියෙන ඒ වගේ හැම නැහැ. ඒක එක් සුවිශේෂී කාර්ය සඳහා විතරයි මේ සකස් වෙලා තියෙන. දැන් උදාහරණ අපි කිව්වා ATM මැෂින් එක. ඒකට ATM මැෂින් එකෙන් අපිට සින්දු අහන්න බෑ. ATM මැෂින් එක කරන එකම කාර්යය මොකද්ද? මේ මුදල ගනුදෙනු වලට අදාළ ඒ කාර්යයන් ටික තමයි ATM මැෂින් එක කරන්නේ. ඊට පස්සේ මම කිව්වා alarm system එක, home alarm system එක. එතකොට ඒකෙන් කරන්න පුළුවන් අපිට මේ alarm එකට ස්පීකර් මේක වදින එක විතරයි. alarm එක වැඩ කරන එක විතරයි ඒකෙන් වෙන්නේ. වෙන කිසිම කාර්යයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ විදිහට ස්පෙෂලායිස් වෙලා ඉන්නේ සුවිශේෂී කාර්යයට පමණක්. අන්න ඒකත් පොඩ්ඩක් ලියාගමු. මෙම මෙහෙයුම් පද්ධති යම් සුවිශේෂී ක්‍රියාවක් සඳහා විශේෂණය වී ඇත. උදාහරණ ලියා ගන්න පුතේ. උදාහරණ අපි ඉස්සෙල්ලා කතා කරපු ATM යන්ත්‍ර. එක උදාහරණයක් තමයි ATM යන්ත්‍ර. ඊළඟ උදාහරණේ සොර සතුරු උවදුරු. දෙවැනි උදාහරණේ සොර සතුරු උවදුරු
සඳහා ක්‍රියාත්මක වන සඳහා ක්‍රියාත්මක වන සඳහා ක්‍රියාත්මක වන alarm system ඒක නම් ඔයගොල්ලෝ ඉංග්‍රීසි වලින් ලියාගත්තත් කමන්නේ alarm system කියන වචනේ alarm system alarm system හරි එතකොට ඒ අපි කතා කරේ මෙහියුම් පද්ධති අපිට ඒකේ කාර්යභාරය අනුව වර්ගීකරණය කරන්න පුළුවන් ආකාරය. එතකොට අපි ආකාර හතරක් කතා කරා. ඒක පරිශීලක, බහුපරිශීලක, බහුකාර්ය සහ තත්ත්වකාල කියන මෙහියුම් පද්ධති වර්ග හතර. හරි. ඊළඟට අපි දැන් ඊළඟට කතා කරන එකේ වැදගත් මාතෘකාවක්. ඒක තමයි අතුරු මුහුණන්. නැත්නම් user interface කියන ඒවා. දැන් මේවා නම් ඕගොල්ලෝ දැකලා තියෙන ඕන තරම්. වෙනට සමහර විට සමහරු මේවා user interface එක කියලා දන්නේ නැතුව ඇති පුතේ. හරි. දැන් අතුරු මුහුණක් නැත්නම් user interface එකක් කියලා අපි කියනවා පරිගණකයක් සමග අපි කටයුතු කරන්නේ අපිට අතුරු මුහුණක් අත්‍යවශ්‍යයි. දැන් අතුරු මුහුණක් කියලා කියන්නේ දැන් මගේ මැෂින් එකේ ගත්තොත් නම් හරි දැන් මේ තියෙන්නේ මගේ අනිල් පාට ඔයගලන්ට පේනවා මගේ මේ තියෙන අතුරු මුහුණද දැන් මේ අතුරු මුහුණේ තමයි මොනවද මට ඕන අයිකන්ස් ටික මට ඕන ඔක්කොම ඇප්ස් ටික මේ හැමදේම මගේ තියෙන්නේ මොකේද පුතේ අතුරු මුහුණතේ දැන් මේ අතුරු මුහුණත කියන එක අපිට තිබ්බේ නැත්තම් මට ඕනේ යන්න තැනට යන්නේ කොහොමද මගේ වැඩේ කරගන්නේ කොහොමද කියන එක විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒතර අතුරු මුහුණතෙන් ඉන්ටර්ෆේස් එක තමයි අපිට උදව් කරන්නේ අපේ කාර්යයන් පරිගණකයත් එක්ක එකතු වෙලා ඉෂ්ට කරගන්න. හරි. එතකොට පරිගණකය සහ යූසර් අතර ඉන්න මුහුණතක් තමයි මේ අතුරු මුහුණත කියලා අපි කියන්නේ. එතන අතුරු මුහුණත් ප්‍රධාන ආකාර දෙකකින් අපිට අඳුන ගන්න පුළුවන්. එකක් තමයි විධාන පේලි අතුරු මුහුණත නැත්නම් අපි කියන command line interface කියලා. ඊට පස්සේ අනිත් එක තමයි චිත්‍රක පරිශීලක අතුරු මුහුණත. අපි කියනවා graphical user interface කියලා. දැන් මෙතන ඉන්න කට්ටිය මම නම් හිතන්නේ කවුරුත් මේ command line interface එකත් එක්ක සමීප කට්ටිය නැතුව ඇති. සමහරට මම දන්න ඉන්නවද කියලා. මේ නැතිව ඇති මොකද දැන් අපි සාමාන්‍ය users normal usersලා විදිහට අපි ගොඩක් වෙලාට භාවිතා කරන්නේ මේ graphical මේ user interface එක චිත්‍රක පරිශීලක අතුරු මුහුණත කියන එක තමයි අපි මේ කාලේ භාවිතා වෙන්නේ. එතකොට විධාන පේලි අතුරු මුහුණතක් කියන්නේ පුතේ මෙහෙම එකක්. ඒ කියන්නේ විධාන නැත්නම් command line interface ඒ කියන්නේ commands මත විධාන මත තමයි මේ interface එක වැඩ කරන්නේ. ඒ කියන්නේ මේකෙදි අපි කරන්නේ ඒ කියන්නේ coding එකක්. නැත්නම් කේතයක්. නැත්නම් මේක විවිධ commands දීලා තමයි අපි මේකේ වැඩ කරගන්නේ. දැන් මේ තියෙන ඔයගලන්ට මගේ screen එකේ පේනවා මේ පොඩි කළු මේ පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් තියෙනවා. ඒක තමයි විධාන මේ අතුරු මුහුණතකට උදාහරණයක් වෙන්නේ. ඒ කියන්නේ අපිට දැන් මොකක් හරි ඩේට් එක ඕනේ නම් ටයිම් එක ඕනේ නම් අපි ඒක ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට අපි ඒක ටයිප් කරාට පස්සේ තමයි ඒකේ මේ කමාන්ඩ් එක දුන්නාම තමයි ඒක රන් වෙන්නේ.
ඒක පොඩ්ඩක් මෙන්න මේ වගේ එකක් ඕගොල්ලන්ට පුළුවන් බලන්න ඕගොල්ලන්ගේ සර්ච් බාර් එකේ දැන් ඉස්සෙල්ලා ඕගොල්ලෝ අර ටාස්ක් මැනේජර් සර්ච් කරා වගේ ඕගොල්ලන්ගේ සර්ච් බාර් එකේ සර්ච් කරන්න CMD කියලා ගැහුවම ඕගොල්ලන්ට පේනවා command prompt කියලා එකක් එනවා. ඒක ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න. මේ තියෙන මගේ command prompt එක. මේ තියෙන මෙන්න මේ වගේ එකක්. දැන් මේකේ මට මේ mouse එකෙන් එහෙම කරලා වැඩ කරන්න බෑ. මම දැන් මේකේ වැඩ කරනවා නම් වැඩ කරන්න ඕන මේ වගේ මේ commands දීලා තමයි මම මේකේ වැඩ කරන්න ඕන. හරි. එතකොට මේ වගේ අවස්ථාවකට තමයි අපි කියන්නේ මේ මොකද්ද මේ විධාන පෙළි අතුරු මුහුණතක් කියලා මේ වගේ එකක්. දැන් MS DOS වගේ ගත්තාම අපි දැන් කතා කරා MS DOS කියන ඉස්සෙල්ලා මේ උදාහරණයක් විදිහට ඒක single user operating system එකට. එතකොට MS DOS එකේ උනේ මෙන්න මේ විදිහට. command prompt එකක් තිබ්බා. එතකොට මේක හරහා තමයි අපි මේ හැමදේම මේ කම්පියුටර් එකට ෆීඩ් කරේ. කම්පියුටර් එකට මේක රයිට් කරන්න, මේක රීඩ් කරන්න, මේකට මොකද කරන්න ඕනේ හැමදේම අපේ විධාන හරහා මේ command prompt එකෙන් තමයි දුන්නේ. හරි. එතකොට දැන් එතකොට ඒක තමයි විධාන පෙළි අතුරු මුහුණතක් කියලා කියන්නේ. එතකොට මේ පුතේ ආරම්භක අවධියේ තිබ්බ සියලුම මෙහෙයුම් පද්ධති වල භාවිතා වුණා. ඒ කියන්නේ කම්පියුටර්ස් පටන් ගත්ත අලුත. කම්පියුටර්ස් බිහි වෙන්න ගත්ත අලුත තිබ්බ හැම මෙහෙයුම් පද්ධතියකම භාවිතා වුණේ මේ විධාන පෙළි අතුරු මුහුණතක් කියන ඒවා. එතකොට අවශ්‍ය සියලුම විධාන සහ උපදෙස් අපි යතුරු ලියන්නේ කියන ටයිප් කරන්න ඕනේ. ඒ වගේම මේකේ syntax. ඒ කියන්නේ දැන් අපි හිතමු write කියලා write කියන එකේ syntax කොහොමද? WRITE ද. මොකද්ද හරි ක්‍රමය? ඒ විදිහට මේ හැම දෙයක්ම අපි කටපාඩමින් මතක තියාගන්න ඕන. විධාන. ඒ කියන්නේ මොන write එකට write කරන්න ඕන මොකද්ද අපි ලියන්න ඕනේ word එකේ විදිහට විධාන හැම දෙයක්ම අපි මතක තියාගන්න ඕන. ඒ හින්දා ඉගෙන ගැනීම අපි කියනවා ඒක ටිකක් අපහසුයි කියලා. මතක තියාගන්න ඕන හින්දා ඉගෙන ගැනීම ටිකක් අපහසුයි. ඒ වගේම මේ වගේ ආපු OS එක ප්‍රමාණයෙන් කුඩයි පුතේ. විධාන පෙළි අතුරු මුහුණක් තිබ්බ. දැන් MS DOS තමයි උදාහරණ හොඳම. ඒ වගේ අපි කියන OS එකේ size එක සාපේක්ෂව කුඩයි. MS DOS, Unix, Linux වගේ ඒවා අයිති වෙනවා මේකට. එතකොට ඒ වගේ OS එකේ size එක ප්‍රමාණයෙන් අඩුයි කියලා අපි කියනවා. හරි. එතකොට ඒ command line interface නැත්නම් විධාන පෙළි අතුරු මුහුණතක් ගැන අපි කතා කරේ. අපි පොඩ්ඩක් ඒක ගැන ලියාගමු පුතේ. පොඩ්ඩක් පැහැදිලිව මේ ලියාගෙන අපි ඊට පස්සේ යමු අපේ මේ graphical user interface කියන කොටසට. හරි. එහෙනම් මාතෘකාව දාගන්න පුතේ. පරිශීලක අතුරු මුහුණත ස්ක්‍රීන් එකේ තියෙනවා මාතෘකාව පරිශීලක අතුරු මුහුණත. නැත්නම් user interface. මාතෘකාව ඒක යටතේ ලියා ගන්න එක වාක්‍යයක් පරිගණකයක් සමග කටයුතු කිරීමට අතුරු මුහුණතක් අත්‍යවශ්‍ය වේ.
අත්‍යවශ්‍ය වේ කියලා ලියලා පළවෙනි එක ලියා ගමු. විදාන පේලි අතුරු මුහුණත. පළවෙනි එක ලියා ගන්න පුතේ ස්ක්‍රීන් එකේ තියෙනවා. විදාන පේලි අතුරු මුහුණත. විදාන පේලි අතුරු මුහුණත. අතුරු මුහුද ඒ කියන්නේ command line interface එක. අපි පුතේ ඒක නේ ලියාගෙන එමු. අපි point form එකේ ලියාගමු ඒකේ ලක්ෂණ ටික මොනවද කියලා. විධාන පේලි අතුරු මුහුණතක. එතකොට මතක ලේසියෙන් මතක තියාගන්න විධාන පේලි අතුරු මුහුණතක් ක්‍රියාත්මක වෙන්නේ විධාන ඇසුරෙන්. විධාන පේලි ඇසුරෙන් තමයි විධාන පේලි අතුරු මුහුණතක් ක්‍රියාත්මක වෙන්නේ. හරි. එතකොට පළවෙනි point එක ලියා ගන්න. ආරම්භක අවධියේ සියලු මෙහෙයුම් පද්ධති ආරම්භක අවධියේ සියලු මෙහෙයුම් පද්ධතිවල භාවිතා විය. සියලු මෙහෙයුම් පද්ධතිවල භාවිතා විය. දෙවැනි පොයින්ට් එක අවශ්‍ය සියලු විධාන කමා උපදෙස් යතුරු ලියනය කළ යුතු විය. ඊට පස්සේ ඒ වගේම අනිත් කාරණය තමයි විධාන මතක තබා ගත යුතු විය. ඊගාව එක මෙහෙයුම් පද්ධතියේ ප්‍රමාණය කුඩාය. හරි. එතකොට ওই ටික තමයි ඒකේ ලක්ෂණ ටික ප්‍රධාන ලක්ෂණ ටික. උදාහරණ අපි දෙක තුනක් ලියාගමු පුතේ. හදිසියෙ ඕන වුණොත් MS DOS එක අනිවාර්යෙන් මතක තියාගන්න. එක උදාහරණයක් තමයි අපි ඉස්සෙල්ලා කතා කරපු MS DOS, Unix සහ Linux. ඔය උදාහරණ තුන ලියා ගන්න. විධාන පේලි අතුරු මුහුණත් සහිත OS වලට උදාහරණ. මේ OS වැඩ කරේ කමාන්ඩ් එකෙන් විතරයි.
හරි. ඊට පස්සේ පුතේ අපි චිත්‍රක පරිශීලකය කියන්නේ graphical user interface එකක් කතා කරලාම ඉවර කරමු. හරි. කාගේද ගෙදරක ගෙනහෙනවා කටහඬක්. හරි. එතකොට පුතේ එන දෙවෙනි එක ටැග් ගාලා ලියාගමු. චිත්‍රක පරිශීලක අතුරු මුහුණත. චිත්‍රක පරිශීලක අතුරු මුහුණත දෙවෙනි එක. චිත්‍රක පරිශීලක අතුරු මුහුණත. අපි කියනවා graphical user interface කියලා. graphical user interface. රිලීස් කළා නේද? හරි. graphical user interface. ඒක යටතේ අපි ලියාගමු පුතේ. ලියාගන්න මේ අහගන්න. දැන් graphical user interface එකේදී අපිට දකින්නේ graphics අපි. ඒ කියන්නේ දැන් අපි දකිනවා ඕගොල්ලෝ දන්නවා දැන් ඕගොල්ලෝ දැන් වැඩ කරන Windows 7 8 හරි 10 හරි ඒ වගේ ඕගොල්ලෝ දකිනවා tiles යනවා නැත්නම් folders icons menus ඕවා තමයි ඕගොල්ලෝ දකින්නේ. එතකොට ඒවා ඔක්කොම graphic විදිහට තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට වර්තමානයේ භාවිතා වන සියලුම පරිගණක මේවට අයත් වෙනවා. අපි කියනවා මේවා චිත්‍රක පාදක කරගත් OS ක්‍රියාත්මක වෙනවා කියලා. එතකොට වර්තමානයේ භාවිත වෙන සියලුම පරිගණක මේකට අයිති වෙනවා. ඒ වගේම මේකෙදි පුතේ පහසුවෙන් පරිශීලකයාට mouse එක, keyboard එක සහ අතේ ඇඟිලි, ඒ කියන්නේ touch ක්‍රමයේ භාවිතා කරලා මෙහියුම් පද්ධතිය හසුරුවා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ මේ වැඩ කරන මෙහියුම් පද්ධතිය ගත්තොත් Windows එකනේ වැඩ කරන්නේ ගොඩක් කට්ටිය. එතකොට ඕගලන්ට මොකද ටැග් ගාලා ටච් කරලා ෆෝල්ඩර් එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න පුළුවන්. නැත්නම් ටච් කරලා අපිට එහෙම මූව් කරගන්න පුළුවන්. ඒ වගේ ඒක කීබෝඩ් එකෙන් කීබෝඩ් එකෙන් පුළුවන් අපිට හසුරුව ගන්න ඒ වගේ හැකියාව තියෙනවා. එතකොට මේ මෙහියුම් පද්ධතිය වැඩ කරන එක ඕනෑම කෙනෙක්ට ඉතාම පහසුයි. විධාන මතක තියා ගැනීමේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මේ කීබෝඩ් එකෙන් එන්ටර් කරන්න මේ ටයිප් කරන්න ඕන වෙන්නේ නැහැ. මේ විධාන ඒ වගේ හරිම පහසුවක් මේකෙන් සපයලා තියෙනවා. එතකොට ඒ වගේම හැබැයි මේක බරෙන් වැඩි. අපි දැන් කතා කළා ඉස්සෙල්ලා මේ මොකේද කමාන්ඩ් ලයින් එකේ අපි කිව්වා ඒකේ OS එකේ ප්‍රමාණය බරින් අඩුයි කියලා. හැබැයි චිත්‍රක පරිශීලක නැත්නම් මේ graphical user interface එකේ OS එක බරෙන් වැඩි. ඒකට හේතුව තමයි graphics. ඒ කියන්නේ දැන් ඔයගලන්ට පේනවා අපේ Windows මේ මොකද්ද දැන් මම පෙන්නුවොත් මගේ මේ screen එක desktop එක දැන් ඔයගලන්ට පේනවා මේ තනිකර දැන් මේක හැදලා තියෙන්නේ මේ icons ගොඩාක් තියෙනවා ඊට පස්සේ මේක blue color මේ මගේ desktop එක තියෙනවා. එතකොට මේ වගේ graphics වලින් තමයි මේ OS එක හැදිලා තියෙන්නේ. එතකොට graphics ප්‍රමාණය වැඩි වෙන්න මේ OS එකේ බරත් වැඩි වෙලා තියෙනවා. සාමාන්‍ය Windows 7 වගේ එකක් ගත්තොත් ඒ 7 එක විතරක්ම 2.5 GB වගේ වෙනවා. හරි. එතකොට අර මේ ඒ වගේමයි විධාන පේලි එකට සාපේක්ෂව වැඩි මතක ධාරිතාවක් වැඩි මෙමරි එකක් ඕන වෙනවා. මොකද මේකේ ප්‍රමාණය විශාල හින්දා වැඩි මෙමරි එකක් ඕන වෙනවා මේක රන් කරද්දී. හරි. එතකොට ওই ටික තමයි පුතේ චිත්‍රක පරිශීලක අතුරු මුහුණෙන් කතා කරන්න තියෙන්නේ. සරලවම කිව්වොත් චිත්‍රක කියලා කියන්නේ graphic කියන එක. එතකොට මේ චිත්‍රක පාදක කරගෙන තමයි මේ OS එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ හින්දා මේක බරින් වැඩි. හැබැයි මේක පරිශීලකයාට ඉතාම පහසුයි භාවිතා කරන්න. හේතුව මොකද්ද? මේකේ අපිට විධාන මතක තියාගන්න කිසි දෙයක් නැහැ. keyboard mouse එක නැත්නම් touch ක්‍රමයේ use කරලා අපිට හැකියාව තියෙනවා මේක හසුරවන්න. හරි. එහෙනම් අපි ඒකත් ලියාගමු. දෙවෙනි එක ලියාගන්න පුතේ චිත්‍රක පරිශීලක අතුරු මුහුණත. චිත්‍රක පරිශීලක අතුරු මුහුණත. චිත්‍රක පරිශීලක අතුරු මුහුණත. හරි. මේක ලියාගෙන අපි නවත්තමු ලෙසන් එක. හරි. ඒක ඇටි පුතේ අපි ලියාගමු point form එකෙන්
මේකට අදාළ වැදගත් ලක්ෂණ ටික. හරි. පළවෙනි පොයින්ට් එක ලියා ගන්න පුතේ. වර්තමානයේ භාවිතා වන සියලුම පරිගණක වල චිත්‍රක පාදක කරගත් චිත්‍රක ඒ කියන්නේ graphics චිත්‍රක පාදක කරගත් OS නැත්නම් මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක වේ. දෙවැනි පොයින්ට් එක පරිශීලකයාට පහසුවෙන් මූසිකය ඒ කියන්නේ මවුස් එක මූසිකය යතුරු පුවරුව ඒ කියන්නේ කීබෝඩ් එක මූසිකය යතුරු පුවරුව ඒ කියන්නේ කීබෝඩ් එක අතැඟිලි ඒ කියන්නේ අපි ටච් කරනවා කියන එක අතැඟිලි භාවිතා කර පහසුවෙන් ඉතා පහසුවෙන් මෙම මෙහෙයුම් පද්ධති භාවිතා කළ හැකිය. ඊළඟට පුතේ මෙහෙයුම් පද්ධතිය බරෙන් වැඩිය. මෙහෙයුම් පද්ධතිය ප්‍රමාණයෙන් විශාලය කියලා ලියා ගන්නකො. මෙහෙයුම් පද්ධතිය ප්‍රමාණයෙන් විශාලය. උදාහරණ Windows 7 2.5 GB පමණ වේ. 2.5 GB පමණ වේ. 2.5 GB Windows 7 හරි Windows 7 එක 2.5 GB විතර වෙනවා. එතකොට ඒකට හේතුව graphics විශාල වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙද්දී අපිට ඕන කරන ඉඩ ප්‍රමාණය වැඩි වෙනවා. හරි. මේක විනාඩියෙන් කට් වෙන එතකොට ආය ලොග් වෙනවද? ඔව් පුතේ දැන් මෙතනින් ඉවරයි. අද දවසේ මම කරන්න බලාපොරොත්තු වෙන ප්‍රමාණය ඕගලන්ට තාම මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුතේ. නැත්නම් අපි සෙෂන් එක මෙතනින් ඉවර කරමු. හරි. දැන් ලෙසන් එක ඉවරයි. අදට ප්‍රශ්න මුකුත් නැද්ද කියන්නේ? හරි ප්‍රශ්න මුකුත් නැද්ද? හරි.